ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය කලින් වීඩියෝ එක ලයිට් ගිහිල්ලා නතර කරන්න වුණා. ඉතින් මම මෙතන බෝඩ් එකේ නැතුව ලයිට් නැති නිසා කරන්ට් එක නැති නිසා බෝඩ් එකේ නැතුව මම මෙතන කඩදාසිය පැහැදිලි කරන්නම්. ගැටලු ක්‍රමයේ අංක 1 පුතේ. ගැටලු ක්‍රමයේ අංක 1. දැන් මෙතන තියෙනවා අරේ කැපිටල් R වෙච්ච ස්කන්ධේ කැපිටල් M වෙච්ච ඒකාකාර ග්‍රහ වස්තුවක්. ඔන්න පුතේ ග්‍රහ වස්තුව මතු පිට තියෙන සිම්පල් M කියන ස්කන්ධයක්. එයා අපි ප්‍රක්ෂේප කරනවා කිසියම් u කියන වේගයකින්. මම අහන ප්‍රශ්නේ තමයි එයා ප්‍රක්ෂේපණය කරාම ඉහළ නගින උපරිම උස. අපි දන්නවා පුතේ ඉහළ නගින උපරිම උසේදී ආගේ ප්‍රවේගය මොකක්ද වෙන්නේ? බිඳුවයි නේ. ඉහළ නගින උපරිම උසේදී පුතේ අනිවාර්යෙන් යාගේ ප්‍රවේගය වෙන්නේ බිඳුවයි. එතකොට ඉහළ නගින උපරිම උස සිම්පල් h නම් අපි හිතලා ගන්නවක ඉහළ නගින උපරිම උස සිම්පල් h කියලා. පුතේ මේ ඉහළ නගින උපරිම උසේදී මෙයාගේ චාලක ශක්තිය කොච්චරයි? බිඳුවයි. දැන් ආරම්භක ලක්ෂයේදී පුතේ මෙයාගේ චාලක ශක්තිය කොච්චරයි? භාගයයි mu වර්ග. මේව ගන්න තියෙන්නේ අපි ඉහළ නගින උපරිම උස හොයන්නේ. මේව ගන්න තියෙන්නේ පුතේ ශක්ති සංස්ථිතිය. හරිම සරලයි. හැබැයි මේ ස්කන්ධයේ චාලක ශක්තිය විතරක් නෙවෙයි. මෙතන තව තියෙන පුතේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. අර සාමාන්‍ය යාන්ත්‍ර විද්‍යාවේදී වගේ මෙතන චාලක ශක්තිය අඩුවීම, විභව ශක්තිය වැඩිවීම mgh කියලා ගන්න බෑ. ඒ විභව ශක්තිය වැඩිවීම mgh කියලා ගන්න පුළුවන් වෙන්නේ මේක මේ කුඩා උසක් සඳහා පමණයි ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව නියතයි කියලා ගන්නවා. නමුත් ග්‍රහ වස්තුවක් වගේ ගත්තට පස්සේ මෙතන අරගෙන මේ ගොඩක් උස මෙතන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව වෙන්නේ gm බෙදීම කැපිටල් R වර්ග. මෙතන gm බෙදීම R ධන hk වර්ග. මෙතන ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාව වෙනස් මේ විශාල h උසක් ගත්තට පස්සේ. ඒක නිසා අර විභව ශක්තිය වැඩිවීම mgh කියලා ගන්න බෑ. එහෙනම් මෙතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගන්න. මෙතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කවුද? ගුරුත්වාකර්ෂණ විභව වෙන්නේ ඍණ gm බෙදීම R. ඒක වැඩි කරනවා කාගෙන්ද? මෙතන චාලක ශක්තිය භාගයයි mu වර්ග. මම ඊට චුට්ටක් පැහැදිලිව අඳින්නම්. මම හිතන්දා දැන් මෙතන මේ ස්කන්ධයේ චාලක ශක්තිය ප්‍රවේගය u නම් චාලක ශක්තිය වෙන්නේ භාගයයි mu වර්ගය. මේ සිම්පල් m ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගන්න විදිය කලින් වීඩියෝ එකේ කියලා දුන්නා. ඍණ gm බෙදීම r තමයි මෙතන විභවය. මෙතන විභවයේ ඍණ gm බෙදීම r කියන්නේ 1 කිලෝග්‍රෑම් සතු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ඍණ gm බෙදීම r. එහෙනම් මේ m ගෙන් වැඩි කරාට පස්සේ එතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලැබෙනවා m ගෙන්. මෙතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කොහොමද ගන්නේ? මෙතන විභවය ඍණ gm බෙදීම මේ මුළු උස r ධන h. මෙතන ඉඳලා මෙතන දුරනේ. වැඩි කරනවා මෙතන ස්කන්ධයේ සිම්පල් m ගෙන්. එතකොට ඉතින් ඉහළ නගින උපරිම උස ගන්නේ මෙතන මුළු ශක්තියයි මෙතන මුළු ශක්තියයි සමාන කරනවා ශක්ති සංස්ථිතිය. ඉතින් ශක්ති සංස්ථිතියෙන් ආරම්භක චාලක ශක්තිය දන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමාන වෙනවා. අවසාන චාලක ශක්තිය දන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. එහෙනම් මේක කොහොමද අපි ලියන්නේ? ශක්ති සංස්ථිති නියමයෙන්. එළියන ශක්ති සංස්ථිති නියමයෙන් කියලා. මතු පිට නැත්නම් පොළව මතු පිටදී චාලක ශක්තිය දන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමාන වෙනවා. ඉහළම ලක්ෂයේදී චාලක ශක්තිය දන ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට. හරිනේ. ඔය විදිහට තමයි ඔක ලැබෙන්නේ. එතන පොළොව මතු පිටදී චාලක ශක්තිය වෙන්නේ භාගයයි mu වර්ග නේ. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙන්නේ ඍණ gm බෙදීම r. ඍණ gm බෙදීම කැපිටල් R සමාන වෙනවා. ඉහළම ලක්ෂයේදී චාලක ශක්තිය වෙන්නේ බිඳුවයි. ඉහළම ලක්ෂයේදී ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය වෙන්නේ මේක ඍණ gm බෙදීම r ධන h. මම මේක ඉතින් තවදුරටත් සුළු කරන්න යන්නේ නැහැ.
මේ ප්‍රකාශනය සුළු කළ මේ එම්ට එම් කැපිලා ගිහිල්ලා මේ ප්‍රකාශනය සුළු කරලා R සඳහා ප්‍රකාශනය ඔබට ලබා ගන්න පුළුවන්. මේක සුළු කරන්න යන්න එපා. අවශ්‍ය වෙන්නේ මෙන්න මේ විදියට ගන්නවා කියලා මතක තබා ගන්න එක විතරයි. දැන් මේ ගැටලුව ආකෘතිය මේක විතරද? දැන් අපි તો මෙතනින් h/s නිශ්චලතාවය නිදහස් කරානම් පොළොවට වර්තිත වේගය හොයාගන්නේ කොහොමද? එහෙමනේ. මෙතන චාලක ශක්තිය ධන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමාන කරනවා. මෙතන චාලක ශක්තිය ධන ගුරුත්වාකර්ෂණ විභව ශක්තියට. හරිම සරලයි. දැන් අපි તો මෙතන u ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණ කළ කිසියම් v ප්‍රවේගයක් තියෙන අවස්ථාවේදී නැත්නම් කිසියම් h/sකදී වේගය අහනවා. කිසියම් h/sකදී වේගය v නම් මෙතන චාලක ශක්තිය භාගයෙන් v වර්ග නේ. ඒතර මෙතන චාලක ශක්තිය ධන මෙතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානනවා. මෙතන චාලක ශක්තිය ධන මෙතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඔය කොහොම ආවත් ශක්ති සංස්ථිතියෙන් තමයි ගැටලුව විසඳන්නේ. හරිම සරලයි. රයිට් ලියන ගැටලු ක්‍රමයේ අංක 1 කියලා ලියන්න. ඒකාකාර ග්‍රහ වස්තුවක මතුපිට පෘෂ්ඨයේ සිට සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලබන වස්තුවක් ඉහළ නගින උපරිම උස සඳහා ප්‍රකාශනය ලබා ගැනීම. ඉහළ නගින උපරිම උස සඳහා ප්‍රකාශනය ලබා ගැනීම. හරිනේ. දැන් මේ රූපය අඳ ගන්න. මේ ටික ලියා ගන්න. වීඩියෝ එක නවත්තලා. හරි. ඊළඟ ගැටලු ක්‍රමයේ පුතේ ඊළඟ ගැටලු ක්‍රමය කියන්නේ ඇත්තටම චූටි මාතෘකාවක් විදිහට දෙන ඊළඟ ගැටලු ක්‍රමය ලියන්න වියෝග ප්‍රවේගය. වියෝග ප්‍රවේගය. වියෝග ප්‍රවේගය. හරිනේ. වියෝග කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. වියෝග කියලා කියන්නේ වියෝ වෙනවා වගේ එළියට යනවා වගේ. ඔන්න පුතේ මෙතන තියෙන හිතන ග්‍රහ වස්තුව. ඔන්න ග්‍රහ වස්තුවේ ඕ කේන්ද්‍රයේ අරය ආර්සා ස්කන්ධයේ මේකාකාර ග්‍රහ වස්තුවක් කියලා. අපි හොඳටම දන්නවා ඕනෙම ග්‍රහ වස්තුවකට තියෙන ගුරුත්වාකර්ෂණ කක්ෂයක්. අපි ඒකට කියන්නේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයේ සීමාව කියලා. දැන් මෙන්න මේ වගේ ලක්ෂයකින් ප්‍රක්ෂේපණය කරන ස්කන්ධයෙන් වෙච්ච වස්තුවක් අපි તો v ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරා කියලා. වියෝග ප්‍රවේගය කියලා කියන්නේ මෙන්න මේ ගුරුත්වාකර්ෂණ කක්ෂය. මෙයා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදී යාම සඳහා මෙතෙන්දි ලබා දිය යුතු අවම ප්‍රවේගය. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදී යාම සඳහා මතුපිට පෘෂ්ඨයේදී ලබා දිය යුතු අවම ප්‍රවේගය. හරි. දැන් මෙන්න මෙතන අපි මේ ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදී යාම සඳහා අවශ්‍ය අවම වේගය දුන්නට පස්සේ මෙන්න මෙතෙන්දිනේ ප්‍රවේගයේ බිඳුව වෙන්නේ. මෙතන අවම වේගය දුන්නාට පස්සේ දැන් අපි මෙන්න මේ වගේ තැනකින් නතර වුණා කියලා. දැන් මෙතන කිසියම් වේගයකදී අපි මේ අවශ්‍ය අවම වේගය 10 ms ශ්‍රේණියක් කියලා. ඒතර 10 ms ශ්‍රේණියක දුන්නාට පස්සේ මෙතෙන්දි ප්‍රවේගයේ බිඳුව වෙනවා. 900 ms ශ්‍රේණියක දුන්නොත් මෙන්න මේ වගේ තැනකදී ප්‍රවේගයේ බිඳුව වෙනෝනේ. ඒතර මේ වගේ තැනකදී ප්‍රවේගයේ බිඳුව වුණාට පස්සේ මෙයා මගින් මෙයා මත ආකර්ෂණයක් ඇති කරනවා. මෙයා මගින් මෙයා මත ආකර්ෂණයක් ඇති කරා මෙයා ආයෙත් පොළවට පතිත වෙනවා. ඒතර යන්නේ නැහැ. දැන් 1100 ms ශ්‍රේණියක වේගයක් දුන්නොත් මෙතෙන්දි වේගයක් තියෙනවා. අන්න ඒ ලබා ගන්න වේගයෙන් ඒකාකාරව ගමන් කරනවා. මොකද ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදුණට පස්සේ මේ ස්කන්ධයට මෙයාගෙන් බලපෑමක් නැති නිසා. හරි නේද? හරි. දැන් බලන්න. එතකොට මෙයා ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයෙන් මිදුණට පස්සේ මෙයාගෙන් බලපෑමක් නැති නිසා යා ලබා ගන්න ඒකාකාර වේගයෙන් ගමන් කරනවා. එතකොට වියෝග ප්‍රවේගය වෙද්දී ඔය v වේගයේ වියෝග ප්‍රවේගය නම් ගිලිහෙනවා. හැබැයි ගිලිහිච්ච ගමන් මෙතන ප්‍රවේගය බිඳුව වෙනවා. මොකද ගිලිහීමට අවශ්‍ය අවම ප්‍රවේගය තමයි මෙතන දීලා තියෙන්නේ. ඉතින් මෙහෙම ගිලුණාට පස්සේ මෙතන චාලක ශක්තිය බිඳුවයි. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කොච්චර? ඒත් බිඳුවයි. ඇයි?
ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් ගිලිහුණාට පස්සේ අනිවාර්යෙන්ම මෙයාගේ චාලක ශක්තියත් බිඳුව වෙනවා. ගුරුත්වාකර්ෂණ විභව ශක්තියත් බිඳුව වෙනවා. දැන් මට කියන්න මෙතෙන්දි චාලක ශක්තිය කොච්චරයි? මෙතෙන්දි චාලක ශක්තිය භාගයෙන් v වර්ගය. මෙතෙන්දි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කවුද? ඍණ gm බෙදීම r. ඒක වැඩි කරනවා කාගෙන්ද? සිම්පල් m ගෙන්. මෙතෙන්දි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒතර මෙතන තේරුම් ගන්න මේ m ස්කන්ධයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මේ දීලා තියෙන්නේ. සිම්පල් m ගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මෙතෙන්දි ඕක. මෙතෙන් චාලක ශක්තිය ඕක. කක්ෂයෙන් මිදුණාට පස්සේ චාලක ශක්තිය බිඳුවයි මෙතන බිඳුවයි. චාලක ශක්තිය බිඳුව වෙන්නේ වියෝග ප්‍රවේගයෙන් ප්‍රක්ෂේප කරාම. ඒක තේරුම් ගන්න ඕන. වියෝග ප්‍රවේගයෙන් ප්‍රක්ෂේප කරාම තමයි ඒක එහෙම වෙන්නේ කියලා තේරුම් ගන්න. මොකද වියෝග ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරොත් මෙතන ප්‍රවේගයක් තියෙනවා. වියෝග ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරොත් මෙතන එතෙන්ට යන්නේ නැහැ, මෙතන පහළට වැටෙනවා. ඉතින් වියෝග ප්‍රවේගය හොයාගන්න අර වගේම අපි දානවා ශක්ති සංස්ථිති නියමයේ. මෙතන චාලක ශක්තිය භාගයයි mv වර්ග. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ඍණ gm බෙදීම r. ඒක සමාන වෙනවා. මෙතන චාලක ශක්තිය බිඳුවයි, ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බිඳුවයි. m ට m කැපිලා ගිහිල්ලා v වර්ග සමානයි මේ පැත්තට ගේන්න. 2යි gm බෙදීම r ට. එහෙනම් v සමාන වෙනවා 2යි gm බෙදීම r ගේ වර්ගමූලයට. v සමාන වෙන්නේ 2යි gm බෙදීම r ගේ වර්ගමූලයට. මේක මතක තියාගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඔක මතක තබා ගත යුතු සම්මතම සමීකරණයක් නෙවෙයි. දැන් රචනා ප්‍රශ්නකදී වියෝග ප්‍රවේගය හොයන්න කියලා කිව්වොත් අනිවාර්යෙන් මේ සමීකරණය ඔප්පු කරන විදිහට ගන්න වෙනවා. එහෙම නැතු එක සැරේට ආදේශ කරන්න බෑ මේක. වියෝග ප්‍රවේගය මොන හරි ගන්න කියලා කිව්වොත් එක සැරේ ආදේශ කරන්න බෑ. දැන් ගුරුත්ව ශේෂ්ත්‍රවල එක සැරේට රචනා ප්‍රශ්නකදී එක සැරේට ආදේශ කරන්න පුළුවන් සමීකරණය වෙන්නේ. අර ගුරුත්වාකර්ෂණ බල F සමානයි gm බෙදීම r වර්ග. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රතාව gm බෙදීම r වර්ග. ගුරුත්වාකර්ෂණ විභවය ඍණ gm බෙදීම r. එක විභව ශක්තිය ගන්න m ගේ වැඩි ඒ ටික විතරයි. මේවා සම්මත සමීකරණ නොවේ. ඒක නිසා මේක ඕන වෙලාවක ගන්න. ඉතින් මේක හරි සරලයිනේ. මෙතන චාලක ශක්තිය භාගයෙන් v වර්ග ඍණ gm බෙදීම r. මෙතන බිඳුවට සමාන කරන එක මහ ලොකු දෙයක් නෙවෙයිනේ. m ට m කැපිලා ගිහිල්ලා මෙයාම පැත්තට ගේන්න. gm බෙදීම r දෙකෙන් වැඩි කරන්න. 2යි gm බෙදීම r ගේ වර්ග මූල. මම මේ අමතර දෙයක් කියලා දෙන්නම් මෙතන. ඒ මතු පිට ගුරුත්වජ ත්වරණය අපි දන්නෝනේ පෘථිවිය. g සමානයිනේ gm බෙදීම r වර්ග. නේ? එහෙනම් මට කියන්නේ gm සමානයි කවුද? gm සමානයි gr වර්ග. අමතර කතන්දර ටිකක්. ඒක මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. දැන් මතු පිට පෘෂ්ඨයේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රතාවෙන්නේ gm බෙදීම r වර්ගනේ. එහෙනම් gm ගුණිතය වෙනකොට gr වර්ග. එහෙනම් ගැටළු වලදී ගොඩාක් වෙලාවට මෙන්න මේ කැපිටල් G ගුරුත්වාකර්ෂණ නියතය සහ පෘථුවියේ ස්කන්ධය නැත්නම් ග්‍රහවස්තු ස්කන්ධය ගොඩක් වෙලාවට දෙන්නේ නැහැ. ඒ ග්‍රහවස්තුවේ අරය දෙනවා මතු පිට ගුරුත්ව ත්වරණය අපි දන්නවනේ සාමාන්‍ය ඒක හොයාගන්න එක අමාරු නෑ. එතකොට මේ සිම්පල් G දන්නවා කැපිටල් R දන්න නිසා gm ගුණිතය සමාන වෙනවා gr වර්ගයට. ඔය gm ගුණිතය සමාන වෙනවා g වාරයක් කැපිටල් R වර්ගයට. ඉතින් ඔන්න ඕක මෙතෙන්ට ආදේශ කරන්න පුළුවන්. කොහමද? v සමානයි බලන්න අපේ සමීකරණේ v සමානයි gm බෙදීම r වර්ගනේ. 2යි gm බෙදීම r ගේ වර්ගමූලනේ. මෙතන මේ gm වෙනුවට මේ ආදේශ කරනවා. ඒතර gm වෙනුවට gr වර්ගේ කියලා එන්නේ. එහෙනම් v සමානයි 2යි gr වර්ග බෙදීම 2යි gr වර්ග බෙදීම r ගේ වර්ගමූලය. එතකොට v සමාන වෙනවා r ට r කැපිලා ගිහිල්ලා 2යි gr ගේ වර්ගමූලයට. තේරුණා නේද? හරි. ඔය විදියට අපිට ඕක සම්බන්ධ කරගන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ තවත් අමතර දෙයක් කියලා දෙන්න යනවා. දැන් මේකේ අරය ඇසුරින්නේ අපිට නිකමට කිව්වොත් මෙන්න මෙහෙම. අරය දෙගුණයකින් වැඩි කරන විට v සොයමු. ඒ කියන්නේ අරය දෙගුණ කියන්නේ ඔන්න ඒකාකාර ග්‍රහ වස්තුවක් තියෙනවා. ඒ ග්‍රහ වස්තුවේ වගේම
ඒ ග්‍රහ වස්තුවේ සංයුතියම සහිත තවත් ග්‍රහ වස්තුවක් තියෙනවා අරය දෙගුණයකින් වැඩි. ඒතර එයාගේ වියෝග ප්‍රවේගය සඳහා ප්‍රකාශනය ගන්න කොහොමද? ඒතර මේක දැකවම හිතෙනව නේද අරය දෙගුණේ වැඩි කරනවා මෙයා මුල දෙකේ වැඩි වෙනවා කියලා. මොකද මේ අතර තියෙන වර්ගමූල සම්බන්ධය. මෙයා දෙගුණේ වැඩි කරනකොට මෙයා මුල දෙකේ වැඩි වෙනවා කියලා හිතෙනවා. දැන් මෙතන ගත්තොත් මෙයා දෙගුණේ වැඩි වෙනකොට මෙයා මුල දෙකේ අඩු වෙනවා කියලා හිතෙනවා. අරය දෙගුණේ වැඩි වෙනකොට. ඒතර පරස්පරතාවයක් තියෙනවා. ඒ කොහොමද පරස්පරතාවයක් තියෙන්නේ? අරය වෙනස් වෙනකොට ස්කන්ධය වෙනස් වෙනවනේ. ඒ වගේම තමයි අරය වෙනස් වෙනකොට ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රතාව වෙනස් වෙනවා මතු පිට. ඒක නිසා අරය දෙගුණෙන් වැඩි වුණා කියලා ඒ වැඩිවීම විතරක් අරගෙන මේ වියෝග ප්‍රවේගයට වෙන දේ අපිට ගන්න බෑ. එහෙනම් මේක කොහොමද අපි ලබා ගන්නේ? ඕක ලබා ගන්න ක්‍රමය තමයි මෙන්න මෙහෙම. අපි දන්නවා මේ අපිට ඕන තරම් විභාග වලට එනවා. මේක මෙතෙන්ද විතරක් නෙවෙයි ඕනම තැනකට යොදන්න පුළුවන්. අපි හිතුව මෙයක් ඝනත්වයේ රෝ කියලා. ඒකාකාරව වස්තුවේ ඝනත්වයේ රෝ. එතකොට මට කියන්න මෙයාගේ ස්කන්ධය m නම් m සමාන වෙන්නේ කවුද? ස්කන්ධය සමානයි පරිමාව ගුණ කිරීම ඝනත්වයනේ. ස්කන්ධය සමානයි පරිමාව මොකද ඝනත්වයේ සමානයිනේ ස්කන්ධයේ බෙදීම් පරිමාව. ස්කන්ධය සමානයි පරිමාව ගුණ කිරීම ඝනත්වය. ගෝලයක පරිමාව වෙන්නේ 3න් 4යි 5r ඝනය. වැඩි කරනවා ඝනත්වයෙන්. දැන් වියෝග ප්‍රවේගය v සමානයි 2යි gm බෙදීම r ගේ වර්ගමූලනේ. අනුව වියෝග ප්‍රවේගය සමාන වෙනවා 2යි g බෙදීම r. m කියන්නේ කවුද? 3න් 4යි 5r ඝනය රෝ. එයාගේ වර්ගමූලනේ. ඒතර දැන් බලන්න නියත 2 නියතයි g නියතයි 4 නියතයි 3 නියතයි 5 නියතයි. ඒකාකාර ඝනත්වයක් නම් එකම සංයුතේ නම් තියෙන්නේ ග්‍රහ වස්තු දෙකේම ඝනත්වය නියතයි. ඝනත්වය ගැන අනිවාර්යෙන් දෙන්න වෙනවා මෙතන. ඒතර r ඝනයට r එකක් ලැබුණාට පස්සේ r වර්ග වර්ගමූල කියන්නේ කවුද පුතේ? r. r ඝනයේ වර්ගමූල r ඝනයේ බෙදීම r කියලා කියන්නේ r වර්ගනේ. r වර්ගයේ වර්ගමූල කියන්නේ r. එහෙනම් දැන් ඔයාට පේන්න ඕන මෙයා දෙගුණේ වැඩි කරාම වියෝග ප්‍රවේගය දෙගුණේ වැඩි වෙනවා. එහෙනම් එකම සංයුතිය, ඒ කියන්නේ එකම ඝනත්වයේ සහිත ඒකාකාර ග්‍රහ වස්තු දෙකක එකකට වඩා අනෙකේ අරය දෙගුණයකින් වැඩි නම් අනිවාර්යයෙන්ම එයාගේ වියෝග ප්‍රවේගයත් දෙගුණයකින් වැඩි වෙනවාම තමයි. අනිවාර්යයෙන්ම එයාගේ වියෝග ප්‍රවේගයත් දෙගුණයකින් වැඩි වෙනවාම තමයි. ඒක ඊටම පැහැදිලිව සහ අවබෝධයෙන් යුතුව තේරුම් ගන්නම වෙනවා. ඊටම පැහැදිලිව සහ අවබෝධයෙන් යුතුව තේරුම් ගන්නම වෙනවා. හරි නේද? හරි. එහෙනම් අපි ඕකත් පොඩ්ඩක් සටහන් කරගමු. වියෝග ප්‍රවේගය. එහෙනම් වියෝග ප්‍රවේගය කියලා කියන්නේ මොකක්ද? ග්‍රහ වස්තුවක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් මිදී යාම සඳහා කිසියම් වස්තුවකට මේ m ස්කන්ධයක් මේ දාලා තියෙන්නේ. කිසියම් වස්තුවකට ග්‍රහ වස්තුව මතු පිටදී ලබා දිය යුතු අවම වේගය තමයි මතු පිට පෘෂ්ඨයේ වියෝග ප්‍රවේගය කියලා කියන්නේ. ඒතර ඒ අවම වේගය දුන්නාට පස්සේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් මිදෙනවා. හැබැයි මිදිච්ච ගමන් ප්‍රවේගය බිඳුවක් වෙනවා. ඒතෙන්ට අදාළ ප්‍රවේගය තමයි වියෝග ප්‍රවේගය. වියෝග ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයෙන් ප්‍රක්ෂේපණය කරනවා. මෙතෙන්දී ලැබෙන ප්‍රවේගයක්. ඒ කියන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයේ මිදුණට පස්සේ ප්‍රවේගයක් ලැබෙනවා. ඒ ලැබෙන ප්‍රවේගයෙන් එයා ඒකාකාරව ගමන් කරනවා. දැන් වියෝග ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයකින් ප්‍රක්ෂේපණය කරොත් ඊළඟට ගිහිල්ලා මේ වගේ තැනකදී නතර වෙනවා, නිශ්චල වෙනවා. ප්‍රවේගය බිඳුව කරගන්න. ප්‍රවේගය බිඳුව කරගෙන ආයෙත් එයා පහළට චලිත වෙනවා. ඔක තමයි වෙන්නේ. හරිනේ. එහෙනම් දැන් අපි ඔය ටික පොඩ්ඩක් සටහන් කරගමු. ලියන්න වියෝග ප්‍රවේගය කියලා. මාතෘකාව. ලියන්න. ග්‍රහ වස්තුවක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් මිදී යාම සඳහා මතු පිට පෘෂ්ඨයේදී ලබා දිය යුතු අවම ප්‍රවේගයයි. අවම ප්‍රවේගයයි.
අවම ප්‍රවේගයයි. රයිට්. ඇඳගන්න මේක ටිකක් ලොකුවට ඇඳගන්න මේ M ස්කන්ධය. මෙයා මෙතනත් M ස්කන්ධය. මේක සටහන් කරගන්න මේ ටික මේ ගුරුත්වාකර්ෂණ කක්ෂය. චාලක ශක්තිය ගුරුත්වාකර්ෂණ ශක්තිය මේ ටික සටහන් කරගන්න. දැන් ලියන ශක්ති සංස්ථිති නියමයෙන් කියලා මේ ටික සටහන් කරගන්න. මෙතරින් ඔබට පේනවා පුතේ මේ වියෝග ප්‍රවේගයේ මේ ස්කන්ධය මත රඳා පවතින්නේ නැහැ. ඒ කියන්නේ M ස්කන්ධයක් සඳහා වියෝග ප්‍රවේගය කිසියම් අගයක් නම් 2 M ස්කන්ධයක් සඳහා වියෝග ප්‍රවේගයත් ඒකමයි. එතකොට ස්කන්ධය වැඩි වුණා අඩු වුණා කියලා එයා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් ගලවා ගැනීම සඳහා මතු පිට පෘෂ්ඨයේදී ලබා දිය යුතු අවම ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. හරිනේ. මේක ලියවන්නේ ලියන්න මෙහෙම. මෙහෙම ලියන්නේ. මතු පිට පෘෂ්ඨයේදී වියෝග ප්‍රවේගයට සමාන ප්‍රවේගයකින් ප්‍රක්ෂේප කළහොත් මතු පිට පෘෂ්ඨයේදී වියෝග ප්‍රවේගයට සමාන ප්‍රවේගයෙන් ප්‍රක්ෂේප කළහොත් වස්තුව ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් මිදෙන අතර ප්‍රවේගය ශූන්‍ය කරගනි. ප්‍රවේගය ශූන්‍ය කරගනි. වියෝග ප්‍රවේගයට වඩා වැඩි ප්‍රවේගයකින් ප්‍රක්ෂේප කළහොත් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයෙන් මිදෙන අතර එහිදී කිසියම් ප්‍රවේගයක් පවතී. ඉන්පසුව එම වස්තුව එම ලබාගත් ප්‍රවේගයෙන් ඒකාකාරව ගමන් කරයි. ආචාර්යයන් වියෝග ප්‍රවේගයට වඩා අඩු ප්‍රවේගයෙන් ප්‍රක්ෂේප කළහොත් ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රය තුලදීම ප්‍රවේගය ශූන්‍ය කරගෙන නැවත පොළව දෙසට චලිත වේ. හරිනේ. සාහිත්‍යවත් දාලා යන්න. ප්‍රක්ෂේප කරන වස්තුවේ ස්කන්ධය මත වියෝග ප්‍රවේගය රඳා නොපවතී. හරි අමතර කියලා තරුවක් දාලා මේ ටික සටහන් කරගන්න. මතු පිට G සමානයි GM බෙදීම R වර්ග නිසා GM සමානයි GR වර්ග. එතකොට V සමානයි කියලා මේක අරගෙන මෙතෙන්ට ගන්න. ඊට පස්සේ තරුවක් දාලා මෙහෙම ලියන්න. මේක ඕනේ. ලියන්න මෙහෙම. ග්‍රහ වස්තුවේ ඝනත්වය ඒකාකාර නම් කියලා මේ විදිහට සටහන් කරගන්න. මේ රූපයෙන් දලා මේ ටික සටහන් කරගන්න. ඒතර V සමානුපාතිකයි R. මෙතන ලියන්න R දෙගුණයකින් වැඩි නම් V දෙගුණයකින් වැඩි කියලා. ලියන්න. එකම ඝනත්වයේ සහිත අරය දෙගුණයකින් වැඩි ග්‍රහ වස්තුවක වියෝග ප්‍රවේගයද දෙගුණයකින් වැඩිය.
හරි. එහෙනම් පුතේ දැඩිව තේරුම් ගන්න මෙන්න මේ ස්කන්ධය වෙනුවට මෙන්න මෙයාට පස්සේ එන ප්‍රතිඵලය ගැන සෑහෙන සැලකිලිමත් වෙන්න අනිවාර්යයෙන්ම ගැටලු විසඳන කොට. හරිනේ. ඊට පස්සේ තව දෙයක් තියෙනවා පුතේ ඔය මතු පිට පෘෂ්ඨයේදී වියෝග ප්‍රවේගයන ගත් වෙනත් ලක්ෂයකදී වියෝග ප්‍රවේගයත් ඔය විදිහටම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. තරුවත් දාලා ගන්න. පෘථුවියේ කියලා ගන්න. පෘථුවියේ මතු පිටට ඉහළින් පිහිටි ලක්ෂයක වියෝග ප්‍රවේගය ලබා ගැනීම. ඉතින් ඒකත් අර වගේම තමයි. මෙන්න පුතේ ගුරුත්වාකර්ෂණ කක්ෂය නැත්නම් ක්ෂේත්‍රයේ සීමාව. හිතන්න කේන්ද්‍රයේ සිට සිම්පල් ආර්දුරකදී වියෝග ප්‍රවේගය ගන්න කියලා. එතකොට මේ වියෝග ප්‍රවේගය V නම් මෙතෙන්ට ගියාට පස්සේ කලින් වගේම ප්‍රවේගය බිඳුවක් කරගන්න. m ස්කන්ධ. අර වගේම පුතේ මෙතන චාලක ශක්තිය බිඳුවයි. මෙතන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය බිඳුවයි. ඉතින් අර වගේ මෙතන පුතේ චාලක ශක්තිය භාගයයි mv වර්ග. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ඍණ gm බෙදීම r. කැපිටල් R වෙනකොට සිම්පල් R. අර වගේ අපිට ශක්ති සංස්ථිති නියමය දාන්න පුළුවන්. ශක්ති සංස්ථිති නියමය මෙතන චාලක ශක්තිය ද්‍රව විභව ශක්තිය මෙතන බිඳුවට සමානයි. මෙතන චාලක ශක්තිය භාගයයි mv වර්ග. ඍණ විභව ශක්තිය වෙන්නේ ඍණ gm බෙදීම r සමාන වෙනවා. මෙතන අගේ මොකක්ද වෙන්නේ? බිඳුව ධන බිඳුව. ඉතින් මෙතන මෙයා මේ පැත්තට ගේන්න. එතකොට v වර්ග සමානයි 2යි gm බෙදීම rm. එන v සමානයි 2යි gm බෙදීම rm ගේ වර්ග මූලය. නේ? ඉතින් gm වෙනුවට අපිට ඕන නම් දාන්න පුළුවන් මතු පිට ගුරුත්ව ත්වරණයේ සමාන වෙනවා. gm බෙදීම කැපිටල් R වර්ග නිසා gm ගුණිතය සමානයි gr වර්ග. ඉතින් මෙතන ආදේශ කරා v සමානයි මේ gm වෙනුවට gr වර්ග දැම්මොත් මෙතන gm වෙනුවට 2යි gr වර්ග. මෙතන m ගේ වැඩි වෙනවනේ. මට මෙතන වැරදුනා. m ගේ වැඩි වෙන මේ m එකක් එන්නේ නැහැ පුතේ. මොකද මේ m ටෙම් කැපෙනවා. නේ? m ටෙම් කැපෙනවා. හරි නේද? මෙතන විභව ශක්තිය ඍණ gm බෙදීම ආරනේ. එතකොට 2යි gr වර්ග බෙදීම සිම්පල් r ගේ වර්ගමූල. මේ ඕන ක්‍රමයකට මේක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අර විදිහම තමයි නම් හදා ගන්න. රූපය අඳ ගන්න. වීඩියෝ එක නවත්තලා රූපය අඳ ගන්න. ඊට පස්සේ මේ ටික සටහන් කරගන්න. හරි. ওই සම්බන්ධ දේවලුත් ඉවරයි. තව එක ප්‍රධාන සිද්ධාන්තයක් නැත්නම් ගැටලු ආකෘතියක් විතරයි තියෙන්නේ. ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවල චන්ද්‍රිකාවක් කක්ෂගත වීම සඳහා අවශ්‍යතාවය කියන ඒ ගැටලු ආකෘතිය. එතනින් ඉවරයි. ඒතකොට තව එක වීඩියෝ එකකින් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රවල සිද්ධාන්ත අවසන් කරනවා. ඒ තීර ටිකත් අවසන් කරලා ඊට පස්සේ එක දිගට ගැටලු විසඳීම සිදු කරමු අපි.